Hallelujah. Praise the Lord. හොඳයි. ඉතින් මෙහෙමයි දැන් අද අපි දේව වචනය ගැන ටිකක් වැඩිපුර කතා කරනවා. ගිය සති දෙකේම ආරම්භයේදී කිව්වා වගේ. හැබැයි මම කැමති ඔබ අතරින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ යාඥාව අපි පවු කරපු ගත කරපු පැය තුල ඔබගේ අතුලාන්තයට ස්වාමින් වහන්සේ දුන්නු නිදහස ගැන හෝ ඔබට දුන්නු ඒ ආදරණු ආදරය ගැන හෝ යමක් කියන්න කවුරු හරි කෙනෙක් මේ මොහොතේ ඉදිරිපත් වෙනවා නම් ඉක්මනටම ඉදිරිපත් වෙන්න මේ මොහොතේ අපි වන්යුක් කරනවා ඔබට පුළුවන් කතා කරන කෙනා විතරක් ඉදිරිපත් වෙලා කතා කරන්න. කවුරු කෙනෙක් ඉන්නවනම් යාඥා මොහොතේ ඔබට කතා කරා නම් දෙරුණා යමක් කතා කරන්න මේක අවස්ථාව කරගන්න ප්‍රේමන්තින් අපි ඉක්මනට වචනෙට යනවා. ඔබට පුළුවන් කතා කරන්න ඔබ දැන් අන්මියුට් කරන්න පුළුවන් ඒ වෙලාවේ අන්මියුට් කරලා කතා කරන්න. Praise the Lord. නම කියන්නද කතා කරන්න? ඇත්තටම මම කතා කරන්නේ මේ අවස්ථාවේදී වෙනදට මම හැමදාම සිකුරාදට මේ වෙලාවට ඉන්නේ ඔෆිස් එකේ. නමුත් අද මට ඔෆිස් එකට යන්න හිත දුන්නේ නැහැ. මේ කාමරේ ඉඳන් මේකට සහභාගී වෙන්න කියලා මගේ හිත උදේ ඉඳලම කිව්වා. හරි. මොකද අතෙන්ට ගියාම එතන නොකුත් ශබ්ද අරමුණ සෑම දෙයක්ම තියෙන නිසා. අද මම මෙතන ඉඳගෙන ඒකට ඇත්ත වශයෙන්ම සහභාගී වෙද්දි මට පුදුම නිදහසක් දැනුණා හිතට. ඇත්තටම. ආමෙන්. ආමෙන්. ලොකු ආශිර්වාදයක් කියලා මම හිතනවා. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you Jesus. Praise the Lord. Hallelujah. Hallelujah. ඉතින් තව කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න මේ මොහොතේ. වැඩි කාලයක් ගන්නේ නැතුව විනෝද අයියාගේ අත්දැකීමටම praise the Lord. තව කෙනෙක් ඉන්නවද? praise the Lord. Hallelujah. කතා කරන්න. praise the Lord. ඇත්තටම අග්‍රකට පුරාණවරණේ ගොඩක් ජේසු අත්දැක්ක පහුගිය දවස් දෙක තුන ඇතුළත ලොකු මනස්ථාපයකින් උන්වහන්සේ ගාවට ගියා. නමුත් ආයෙත් මගේ පරණ තැනකට මම වැටුණා. ඉතින් ඒකත් එක්ක මම ගොඩක් මානසිකවත් වැටුණා. උන්වහන්සේටත් මොර ගැහුවා ස්වාමීනි මගේ දුර්වලකම මේකයි. මම පසුතැවුණා යාඥා කරා. හැබැයි අද ඇවිල්ලා මෙතන ප්‍රශංසාවේදී මම නැගිට්ටෙත් පරක්කු වෙලා ළම් එක තියාගෙන මේව කරලා. නමුත් ජේසු ඒ ආදරේ කියද්දී පුතේ තාම මම ආදරෙන්මට මම ඔසවගෙන යනවා කියද්දී ඒ ආදරේ ඇත්තටම දරා ගන්න බෑ. උන්වහන්සේ මට කොච්චර ආදරේද, උන්වහන්සේ මං ගැන සලකනවාද කියන එක. ඉතින් උන්වහන්සේ ඔසවගෙන යනවා කියන එක විශ්වාසයත් එක්ක මම උන්වහන්සේ ගතේ එල්ලෙනවා. හැමදාම එල්ලෙනවා කොච්චර දුර්වලකම් තිබ්බත්. ඒ ආදරෙත් එක්ක ඉන්නවා. ස්තුතියි ජේසු ප්‍රශංසා වේවා. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Father. ස්තුතිය වහන්සේට නමස්කාර වේවා, මහිමය වේවා. Hallelujah. 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 Lord. Thank you, Abba. තාත්තේ ඔබ වහන්සේ සියල්ල දන්නාසේ. ඒක සියල්ල දකින තැනන් වහන්සේ ඔබ වහන්සේ. වහන්සේ අපේ හදවත දන්නාසේ. අපි ඉල්ලන්නට පෙර ඔබ වහන්සේ අපිට දෙන ස්වාමින් වහන්සේ. ස්තුතියි. Thank you Jesus. Praise you Lord.
හාලෙලූයා. හොඳයි. හොඳයි දැන් අපි ඊ අතරතුර මම අද අපි යම් කිසි විදියක දෙයක් කරනවා. මොකද අපි මේ වචනේ කතා කරන ගමන් ඔබව අන්මියුට් කරගන්න ඔබට හැකියාව තියෙනවා. හොඳේ? ඒ නිදහස අපි ටික ටික ගමු. අපි ඒකට පුරුදු වෙමු. එතකොට ඔබට පුළුවන් යම් කිසි විදියක දෙයක් ඕමනා නම් ඒ වචනය අතරතුරදී කතා කරන්න. ඒ කතා කරලා ඉවරෙච්ච ගමන් ආයි ඔබම අන්මියුට් කරගන්න. පැහැදිලිනේ? praise the lord. hallelujah. අපි වචනයට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා අපි දැන් ගිය සතියේ වචනේ දිගෙන් දිගටම පොඩ්ඩක් කතා කරගෙන යන්න එක පැහැදිලි කරගමු. අපි ඉතින් වචනයට ඇතුළු වෙන්න උන්වහන්සේට කියමු ඔබ වහන්සේගේ ජීවන ජලයෙන් අපව සෝදා පවිත්‍ර කරන්න පහදලා දෙන්න. ඔබ වහන්සේ ගැන පහදලා දෙන්න. මේක පුදුම දෙයක් ප්‍රේමාන්තුනි. අපේ ජීවිතයේ සැබෑකම අපිට මතුවෙනවා. මේ සැබෑකම කියන්නේ මහා බලයක්. අපි ඒකට එළියට එන්න ඉඩ දෙන්නේ නැහැ. අපි එළියට එන්න ඉඩ දෙන්න බයයි. අපි ලැජ්ජා වෙයි, නැති වෙයි. අපිටම නැති වෙයි. මොකද අපි මේ ලෝකේ දේවල් එක්ක බොරුවත් එක්ක අපිව ශක්තිමත් කරගන්න අපිව ගොඩ ගහපු දේවල් අපට නැති වෙලා යයි. අපි බයයි. හැබැයි ස්වාමීන් වහන්සේගේ වචන දිය දහරාවක් වගේ ඇතුළට ගලාගෙන එනකොට මේ සැබෑකම මතුවෙනවා. මොකද්ද මේ සැබෑකම? දෙවියන් වහන්සේ අපෝ මවපු උන්වහන්සේගේ ස්වභාවය. ඒ තරම් බලයක් නැහැ මිනිස්සෙක්ගේ මතුවෙන්න. ආයි මේ ලෝකේ ඔබට හොයාගන්න වෙන බලයක් නැහැ ප්‍රේමවන්තයනි. ඒ නිසා අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවන ජලයෙන් සෝදා ඔබ වහන්සේ පහදාලන්න. ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමීතේ ඔබ ගැන පහදා දෙනු මැන සමිතේ දෙනු මැන සමීතේ ඔබ ගැන පහදා ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ මගේ රුධිරය පානය කරන්නේ නැත්තම් ඔබ මගේ මාංශය අනුභව කරන්නේ නැත්තම් ඔබට සදාතනික ජීවනය ලැබෙන්නේ නැහැ. මේ කහපු ගොඩක් දෙනා අධෛර්යමත් වුණා. ජේසුගේ මේ කතාව අහගෙන ඉන්න බැරුව ගියා. ඇයි අපි පිරීලා තින්නේ ලෝකයේ දේවල් වලින් ආත්මික දෙයක් කොහොමද තේරුම් ගන්නේ? මිනිස්සු මේ ලෝකයේ මිම්මෙන් ස්වාමින් වහන්සේ දෙස බලලා ස්වාමින් වහන්සේත් එක්ක ඇති කරගන්න ගනුදෙනු අන්න ඒ වගේ ප්‍රේමවන්තයි. ඒක නැති වෙලා යනවා. ස්වාමින් වහන්සේ ආරාධනා කරන මගේ අතුලාන්තයට එන්න. ජෝම් 15 දී කියනවානේ ඔබ මා තුළ සිටින්න මම ඔබ තුළ ඉන්නවා. බයි මමයි එක්කෙනෙක්. ඒ අත්දැකීමයි ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ මගේ රුධිරය පානය කරන්න, මගේ ශරීරය අනුභව කරන්න. එක්කෙනා ගියාම ජේසුස් අහනවා පේදුරුගෙන් ඔබත් මාව අතහැරලා යනවාද? අද ඔබ මම ඒ වගේ කණ්ඩායමක් ප්‍රේමවන්තයනි. ඔබ මම මේ අතහැරලා ගිය සිසිල්ලා ගිය කණ්ඩායමෙන් තෝරගත්ත පිරිසක් අද. ස්වාමීන් වහන්සේ අහනවා අපෙන් ඔබත් මාව අතහැරලා යනවාද? පේදුරුතුමා පුදුම උත්තරයක් දෙනවා හැමදාම වගේ. ජීවනයේ වචනයත් ඔබ වහන්සේ ළඟයි. අපි වෙන කොහේ යන්නද? praise the lord. praise the lord. hallelujah. ඔබ දැනගන්න මේ වෙලාවේ අපි ඒකට ඇතුළු වෙන්නේ. ප්‍රශංසාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම මේ ජීවනයේ වචනය තුළිනුයි උන්වහන්සේ අපි උන්වහන්සේත් එක්ක ඒකාබද්ධ කරගන්නේ. උන්වහන්සේ මා එක්කෙනෙක් බවට පරිවර්තනය වෙන පුදුමාකාර සෝස් එක අපිට දීලා තියෙන සම්පත තමයි උන්වහන්සේගේ ජීවනයේ වචනය. Praise the Lord. Praise the Lord. දෙනු මැන සමීතේ ඔබ ගැන පහදා. Hallelujah. Thank you my Lord. Thank you my Jesus. Hallelujah. Praise the Lord. හොඳයි. අද අපි දැන් මේ කතා කරන්නේ මේ පියවර 5 ප්‍රේමවන්තිනි මේ පහේ තියෙන බලය මට දවසින් දවස දැනෙනවා, අත්දැකීම් හරහා දැනෙනවා. අපි මේ පියවර 5කින් එහාට මෙහාට වෙනකොට ස්වාමින් වහන්සේ අපිව මවපු අනර්ග ස්වභාවයෙන් අපි ඈත් වෙනවා. ප්‍රේමවන්තිනි ඔබ දන්නවද මේ ලෝකේ සාතන්ටත් බෑ දෙවියන් වහන්සේගෙන් පර්මිෂන් එක ගන්න නැත්නම් කටයුතු කරන්න. Praise the Lord. මේ ලෝකේ යක්ෂයාට බෑ
දෙවියන් වහන්සේගේ අනුමැතියක් නැතුව කිසි දෙයක් කරන්න. ඔබට මතක ඇති කාගේද මේ තෝබිත් නෙමෙයි කවුද මෙයාගේ කතාව අපිට ජෝබ්ගේ කතාවේදී යක්ෂයා අවසර ඉල්ලනවා අත අඟට අත තියන්න. praise the lord praise the lord දෙවියන් වහන්සේගේ ਸਰව සාධාරණත්වය යන්න එතනයි. එතකොට හැබැයි ඔබව මවලා තින්නේ කොහොමද? නිදහස් කැමැත්තක් එක්ක. praise the lord praise the lord hallelujah. ඒ නිසා තමයි අපි හරි පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නැතුව ගියොත් අපි යක්ෂයාටත් වඩා පල්ලෑ තැනකට වැටෙනවා. අපි හරි පරිස්සම් වෙන්න ඕනේ ප්‍රේමවන්තයනි. ඒ නිසා මේ නිදහස් කැමැත්තත් එක්ක අපි කොහෙටද ඇදිලා යන්නේ? හරියට නූල කැඩුණු සරුංගලයක් වගේ. කොහේ ගිහිල්ලා කොහේ පැටල වෙයිද? මහා සාගරයට වැටෙයිද? කාන්තාරයකට වැටෙයිද? කටුපඳුරක පැටලෙයිද? කොහේ හරි කටුපඳුරක පැටලිලා එතන ගැට ගැහිලා ඒකට ඕන ඕන විදියට මට එතන බැදිලා ඉන්න වෙයිද? මේ නිදහස් කැමැත්ත කියන්නේ එවැනි දෙයක්. හැබැයි අපි ඒ කැමැත්ත තුල දෙවියන් වහන්සේ ඉඩ දුන්නොත් ඔබ දෙවියන් වහන්සේගේම ස්වභාවයට උන්වහන්සේ ඔසවනවා. praise the lord praise the lord hallelujah hallelujah. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්නට ඕනේ. මේ පියවරවල් පහ ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම ඕන වෙන බව අපිට තේරෙනවා. මොකද අපි මේ යෝග තාත්තා මේක කියන්නේ යාගේ ජීවිතයේ අත්දැකීම් එක්ක අත්දැකලා කියන්නේ. යාගේ අත්දැකීම් එක්ක. දැන් මේකට අපි ඇතුළු වෙනකොට තේරෙනවා මේ පහ තුල අපි ඉන්නේ ඒක අපිට හරිම වැදගත්. ඇයි? නැත්තම් අපේ නිදහස් කැමැත්තත් එක්ක අපි ගිහිල්ලා කොහේ හරි පැටලෙන්න පුළුවන්. praise the lord praise the lord hallelujah. ඉතින් මම දැන් මේ පොරොන්දු පහ මේ පියවරවල් පහයි මම මේ ඉමෝ එකේ ඉන්න කට්ටියට ඇහෙන්න කියනවා. පළවෙනි පියවර තමයි මොකක් හරි සිද්ධියක් වුණාම දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක. දැන් සිද්ධියක් වෙච්ච ගමන් අපේ ස්වභාවය මොකක්ද? අපි කතා කරානේ 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ පාවුලුතුමා කියනවා ඉස්සලම එන්නේ ආදම් දෙව්නු වෙන්නේ ජේසු. ඉස්සලාම එන්නේ ආදම්ගේ ස්වභාවය, කලබල වෙන ස්වභාවය, කේන්ති යන ස්වභාවය, ලැජ්ජාව ඇති වෙන ස්වභාවය, ආඩම්බරකාරී ස්වභාවය. එහෙම නැත්නම් තමන් ගැන සුවානුකම්පාව ඇති වෙන ස්වභාවය. ප්‍රේමවන්තනි, මේවා අපිට අයිති දේවල් නොවන වග ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය දක්වා කුරුසිය යන ගැසිලා අපිට කිව්වා. ඒක ප්‍රකාශ කරන්න ආත්මයන් වහන්සේ අපිට එව්වා. එතකොට ආදම්ගේ ස්වභාවයේ ඉන්න නෙමෙයි දෙවියන් වහන්සේ අපිව මැව්වේ, ක්‍රිස්තුන් වහන්සේගේ ස්වභාවයේ ප්‍රකාශ වෙන්න. praise the lord. ඔබ ආරම්භයේදී ආදම්ගේ ස්වභාවයේ සිටියත් ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන මෙන්න ක්‍රිස්තුන් වහන්සේගේ ස්වභාවයට එසෙන සිද්ධියක් ඇති වෙච්ච ගමන් ওই දේ වෙන්නේ. ඒ නිසා අපි කොහොමද ක්‍රිස්තුන් වහන්සේගේ ස්වභාවයට ඇතුළු වෙන්නේ? මෙන්න මේ පියවරවල් පහ අපිට හරි වැදගත්. අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක. මම මේ ඊයේ පෙරේද ඒ වගේ බරපතල අත්දැකීමකට මම මුණ දුන්නා. ඉතින් ඒක මට බරපතල වුණාට මම ආත්මයන් වහන්සේට අවදි වෙලා බලනකොට ඒක බොහොම සරල දෙයක්. praise the lord. මට අවස්ථාවේදී බරපතලයි. මම ඒ බරපතලකම දිගින් දිගටම හිටියනම් මොකද වෙන්නේ? මම ඒ බරපතලකමටත් මාව ඇලිලා ගැලිලා මඩ ගොඩේ නෑවිලා නැති වෙලා යනවා. praise the lord praise the lord hallelujah. හැබැයි අපි මේ පියවර පහට යනවා. දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක ඕනෑම සිද්ධියක්. ඇයි? දෙවියන් වහන්සේ සර්ව බලධාරී. ඒක කවුරු හරි කාට හරි තර්ක කරනවා නම් ඕනම කෙනෙක් දෙවියන් වහන්සේ සර්ව බලධාරී. ඊට පස්සේ දෙවියන් වහන්සේ සියල්ල දන්නවා නම් ප්‍රේමවන්තයෙක් මොකද කරන්න ඕනේ? සියල්ල උන්වහන්සේට බාර කරන්න ඕනේ. මෙන්න මේ අත්දැකීමට යනකොට දෙවියන් වහන්සේ මායි අතර තියෙන සම්බන්ධකම හරියට බලපානවා. දැන් පළවෙනි දෙක ලෝකේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ සියල්ල දන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ එයාට සියල්ල දන්න උන්වහන්සේ මවලා තියෙනවා. උන්වහන්සේගේ වචනයෙන් මවලා තියෙන්නේ. දෙවෙනි පියවරට එනකොට එයාට බෑ ඒක කරන්න. හැබැයි ඔබට පුළුවන්. ඔබ ක්‍රිස්තියානි, ඔබට මට පුළුවන්. උන්වහන්සේගේ නාමයට බෞද්ධිස්ම වෙලා තියෙන ඔබට මට පුළුවන්. ඒ ආත්මයන් වහන්සේ ඔබ තුළ ඔබ මෙහෙවනවා සියල්ල උන්වහන්සේට බාර කරන්න. අපේ ගීතිකාවකුත් තියෙනනේ බාර ගන්න සමිඳුනි.
සැම නිදහස මගේ සිතේ. සිහිය නුවණ මන අපේ පිළිගනු මැන සියලු දේ. සියල්ල උන්වහන්සේට බාර කරන්න. අපිට සම්පූර්ණ නිදහස දීලා තිබුණත් වඩා යෝග්‍ය ක්‍රමය මොකක්ද? උන්වහන්සේට බාර කරන එක. ඉතින් මේ බාර කරන එක නිකන් කරන්න බෑ. මේක සම්බන්ධකමක් එක්කයි ඇති වෙන්නේ. ඔබ ඔබගේ මගේ ආඥා ජීවිතයකට බලපානවා. ඔබ කොහොමද දේව වචනේ නිරන්තරයෙන්ම ඔබ දේව වචනේ කියවනවද, යාඥා කරනවද, මෙනෙහි කරනවද? ඒක බලපානවා. දිව්‍ය යාගය තුළ ඔබේ බලය අත්දකින්නවද? බලපානවා. නමස්කාරය ප්‍රශංසාව ඔබේ අතුලාන්තයෙන් සම්බන්ධ වෙනවද? ඒක බලපානවා. මේ හැම දෙයක් එක්කම ස්වාමීන් වහන්සේ කියන අත්ත මිදිවලට යාවෙන් යන්නේ ඒ මුලින්. අත්ත මිදිවලට යාවෙලා තිබුණම ඔබට පළ දරන්න පුළුවන්. මොකද්ද පළ දරනවා කියලා කියන්නේ? දැන් මේ මොහොතේ ජේසුට බාර කිරීමේ ගැඹුරු නිදහසක් මට තියෙනවා. praise the lord. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ පොරොන්දුව තියෙනවානේ රෝම 8:29. සෑම දෙම යහපතට හරවනවා. තුන්වෙනි පියවර ඒකයි. පළවෙනි පියවර දෙවියන් වහන්සේට සියල්ල දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක. දෙක සියල්ල උන්වහන්සේට බාර කරන්න. තුන සෑම දෙම යහපතට හරවනවාමයි. රෝම 8:29 කියනවා. උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලම යහපතට පෙරලවන සේක. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. දැන් ඔබේ පොරොන්දුව බාරගත්ත ගමන් ඔබේ ඇතුලේ නිදහසක් ඇති වෙනවා. ඒ පොරොන්දුව කවුරු හරි ඔබට පොරොන්දුවක් දුන්නම මොකක්ද ඇති වෙන්නේ? බලාපොරොත්තුවක්. බලාපොරොත්තුවක්. මම බලාපොරොත්තු එල්බී සිටිනවානේ. ගීතාවලි යසයි දස් ප්‍රසාදිවරගේ පොතේ කියනවා. පොරොන්දුව දුන්නු තැනන් වහන්සේ ස්ථීර බැවින් බලාපොරොත්තුවේ එල්බී සිටින්න. Praise the Lord. Praise the Lord. එහෙමනම් මොකද මම ඊළඟට කරන්නේ? බලාපොරොත්තුව නිසා මට හැකියාවක් තියෙනවා හතරවෙනි පියවර ඉවසිල්ලෙන් බලා සිටින්න. මේ ගීතිකාවක් තියෙන ඉවසිල්ලෙන් බලා සිටින්න එතුමන් වඩින තුර. ඇයි එතුමන් අනිවාර්යයෙන්ම එනවා. ඒකයි ඒකේ තේරුම. ඉවසිල්ලෙන් බලා සිටින්න එතුමන් වඩින තුර. මට මතක් වෙන මට රට මතක නැහැ. භූමිකම්පාවකට යට වුණු පුංචි විස්කෝලයක්. ඉතින් තාත්තා එදා ඒ දරුවව උදේ ඇරලනකොට තාත්තා පුතාට පොරොන්දු වුණා මං අද ඔයාව එක්කන් යන්න එනවාමයි කියලා. භූමිකම්පාවට මුළු ඉස්කෝලෙම යට වෙලා පොළොව යට වෙලා තාත්තා කියනවා නෑ පුතා මං එනකම් බලන් ඉන්නවා. ඒ නිසා ගලින් ගල පෙරලලා බැලුවා. ඒ පන්තියේ සියලු දෙනාම ගැලවිලා තිබුණා. ඒ ඇදහිල්ල බලාපොරොත්තු තාත්තයි පොරොන්දුව දුන්නා පුතාට මං එනවාමයි. දෙවියන් වහන්සේ ඒ පොරොන්දුව අපිට දුන්නේ අනිවාර්යෙන් මේක දේ සිද්ධ වෙනවාමයි. ඒ නිසා උන්වහන්සේ කෙරේ ඇද්දගිල්ලෙන් ඉන්න කෙනාට ඉවසිල්ලෙන් බලා සිටීමේ නිදහස ඇත. Praise the Lord. Praise the Lord. Hallelujah. ඉතින් දැන් ඉවසිල්ලෙන් බලන් ඉන්නවා කියලා මොකද කරන්නේ? ඔතන තමයි තියෙන ඊළඟ ප්‍රශ්නේ. මොකද කරන්න ඕනේ? නිකන් ඉන්න නරකයි. මොකද සාමාන්‍යයෙන් නිකන් ඉන්නකොට අපේ හැමදාම අපේ නේචර් එක ෆ්ලක්චුවේටිං. අපි හැමතිස්සෙම එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. ඒ නිසා අපි නිකන් ඉන්න නරකයි. මොකද කරන්න ඕනේ? ප්‍රශංසාවේ නොකඩවා ඉන්න. සෑම සිද්ධියකටම ප්‍රශංසා කරනවා. ගහක් කොළට ප්‍රශංසා කරනවා. සුළඟට ප්‍රශංසා කරනවා. ප්‍රේමන්තනි අද ප්‍රශංසාව තුළ එලිදරව් වෙච්ච දේ මොකක්ද? දෙවියන් වහන්සේ ඔපු මේ මැවිල්ලට තමයි මේ විදිහට ප්‍රශංසා කරන්න පුළුවන් මිනිසාට. ඒතර මේ අනිත් අයට එහෙම ප්‍රශංසා කරන්න බෑ. දෙවියන් වහන්සේ මවපු විදිහට ඒගොල්ලෝ ජීවත් වීම ඒගොල්ලන්ගේ ප්‍රශංසාව. හැබැයි අපි ප්‍රශංසා කරනකොට මේ සුළඟ ගහකොළ මහා සාගරය ඒගොල්ලන් අපිත් එක්ක එකතු වෙලා ප්‍රශංසා කරනවා. ඒගොල්ලන්ට මුවක් නැහැ ප්‍රශංසා කරන්න. ඒගොල්ලන් අපිත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ඒ ආදරය දෙවියන් වහන්සේට දන්නන්නේ අපි තුලින්. ඉතින් අපි ප්‍රශංසා කරේ නැත්නම් එයාට ප්‍රශංසා කරන්න බෑ. Praise the Lord. Praise the Lord. ඔබට තේරෙනවද ප්‍රශංසාව කියන්නේ a universal act එකක්. මුළු විශ්වයම එක තැනකට ගේනවා. මේ ලෝකේ ග්‍රහ ලෝක ඒ මවපු ඒ ගැලැක්සිස් මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන අවුරුදු ගණන් යන්න පුළුවන් ඔක්කොම දෙවියන් වහන්සේගේ නිර්මාණ. ඔබ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ මේ පෘථිවියේ සමතුලිතතාවයේ තියාගෙන ඒක අවශ්‍ය විදියට කැරකෙන්න. ඒකේ ඔක්සිජන් ප්‍රතිශතය තියෙන. ඒක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රමාණයි. දෙවියන් වහන්සේ වෙනි සුවිශාල විශ්වයක් මැව්වේ මං වගේ පුංචි කෙනෙක්ව මේ පෘථිවිය තලයේ බිහි කරන්න. එතකොට බලන්න උන්වහන්සේ මොන තරම් මට ආදරේද. Praise the Lord.
බල බලා ප්‍රශංසා කරන්න. පුංචි දරුවෙක් වගේ ප්‍රශංසා කරන්න. කිසි දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් වගේ ප්‍රශංසා කරන්න. සමහරක් වෙලාවට අපි අවබෝධයෙන් යමක් තේරුම් ගන්න උත්සාහ කරාම අපිට ප්‍රශංසා කරගන්න බැරුව යනවා. අපේ ප්‍රඥාවේ තියෙන සීමිත තැන්වල අපි නතර වෙනවා. අපිට හිතෙනවා මෙතනින් එහාට අපිට ගමනක් නැහැ. මේ යන ගමන නිකන් හරි අමුතුයි. මේක අපිට තේරෙන්නේ නැහැ. අපි හරි කැමති තේරුම් අරන් නේ පොඩි කාලේ ඉඳලා අපිට උගන්වන්නේ එහෙමනේ ප්‍රේමම්පිනි. මේ තේරුම් අරන් ගමන යන්න. හැබැයි ස්වාමීන් වහන්සේත් එක්ක යන ගමනේදී සමහර අය ඇස් දෙක වහගෙන යන්නේ ආත්මයන්න් වහන්සේගේ දෙනෙතින් අපි ගමන් කරන්නේ. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 ඔබේ ආත්මය අවදි වෙන තැනයි මේ ගමන අපිට පේන්නේ. මේක විශ්වාසයේ ගමන. ඒක නිසා නිකදේමුස්ට ජේසුස් කියන්නේ ඔබ නැවත නූපන්න ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. Praise the Lord. Hallelujah. Thank you Lord. හොඳයි අපි යන් දැන් එදා කතා කරපු වචනේ අපි තවදුරටත් දිගින් කතා කරනවා. ඔබ පෙරලා ගන්න මතේතුමාගේ සුවිශේෂය 10 වෙනි පරිච්ඡේදයේ 26 සිට 31 දක්වා 14 වෙනි පිටුව. 14 වෙනි පිටුව. දැන් මම මේ පැහැදිලි කරන්න ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේත් එක්ක ඇති ගනුදෙනුවත් එක්ක තමයි මට මේ පියවර පහේ ඉන්න පුළුවන්. හරි? ඒතර ජේසුස් කියනවා මේ පියවර පහ තුලින් ගමන් කරන්නට නම් මෙන්න මේ අත්දැකීමට එන්න. ඉස්ලාම් බලන්න. ඉස්ලාම්. පළවෙනි වචනේ 26 වෙනි වගන්තිය. එබැවින් මිනිස්සුන්ට බිය නොවන්න. Praise the Lord. Praise the Lord. ඉස්ලාම් ජේසුස් මොකද්ද කියන්නේ? ජේසුස් මොකද්ද කියන්නේ? මිනිස්සුන්ට බිය වෙන්න එපා. එහෙමනම් මේ වචනේ තව දෙයක් ගැබ් වෙලා තියෙනවනේ. බිය වෙන්න කාටද? මිනිස්සුන්ට බිය වෙන්න එපා නම් බිය වෙන්න ඕනේ කාටද? දෙවියන් වහන්සේට. එහෙමනම් ඉස්සලම කියන්නේ ඔබේ මූණ මිනිස්සුන්ගේ මූණෙන් හරවගලා උන්වහන්සේ දෙස බලන්න. Praise the Lord. බලන්න ඒකට උන්වහන්සේ කියන පොරොන්දුව. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ? ඔබට මේ නොපෙනෙන නොතේරෙන දේ ඔබ දකින්න පටන් ගන්නවා තව ටික කාලයක් යනකොට. ඔබට ඔබේ මේ දෙනෙතට පෙනෙන්නේ නැති, ඔබේ දෙසමනට ඇසෙන්නේ නැති මේ දෙවියන් වහන්සේගේ අද්විතීය ස්වභාවය, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ ප්‍රකාශ වෙන, එය දකින්න පුළුවන්, ඒට ඇහෙන්න පුළුවන්, ඒට සංවේදී අලුත්ම ඉන්ද්‍රියක් දෙනවා. ඒ තමයි ශුද්ධාත්මයාණන් වහන්සේ. Praise the Lord. Praise the Lord. ඔබ හැම දෙයක්ම එලිදරව් කරනවා. දැන් ඒෙන් අපිට එලිදරව් කරපු අතිශයින්ම සුවිශේෂී පණිවිඩය මොකක්ද? අපි ඒ ගැන බලමු. දැන් මේ ජේසුස් කියනවා මිනිස්සුන්ට බය වෙන්න එපා. එහෙමනම් දෙවියන් වහන්සේට බය වෙන්න මේ ජේසුස් මෙතනදී කියන්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ මන්ද මේ තියෙන මේ රෝමවරු මේ බලවන්තයෝ මේ අය තමයි ඔබ දකින්නේ. හැබැයි ඒ අයට එහා ඒ අයව තූවිල්ලක්වත් වටින්නේ නැති ඊට වඩා මහා බලවන්ත අත්දැකීමක් තියෙනවා. ඒක ඔබ දන්නේ නැති නිසායි ඔබ ඔය මිනිස්සුන්ට බය වෙවි ඉන්නේ. ඒකින් කියන්නේ මිනිස්සුන්ට වෛර කරන්න කියන එක නෙමෙයි. මිනිස්සුන්ට ගැති වෙන්න එපා. මේ ලෝකේ දේවල් වලට ගැති වෙන්න එපා. මේ ලෝකේ සම්පත් වලට මිල මුදලට ගැති වෙන්න එපා. ඒ කිසි දෙයක් ඔබ ජීවත් කරවන්න බෑ. මොකක්ද එහෙනම් උන්වහන්සේ එලිකලව් කරලා තියෙන්නේ? කුමක්ද ඒ රහස? දෙවියන් වහන්සේ ඔබට මොනතරම් ආදරේද ඔබ එය දන්නවාද? Praise the Lord. ඔක තමයි රහස. දෙවියන් වහන්සේ ඔබට මොනතරම් ආදරේද මං අහන්නේ අද ඔබ ඒක දන්නේ නැත්නම් ඔබ මේ ලෝකයේ තැනක නතර වෙනවාමයි. Praise the Lord. ඉතින් ගන්නේ අපි නිතරම කතා කරන මොකද ජුවන්තුමාගේ 3:16 අපි ඒක කියනෝනේ මම මේක සටහන් කරන්නේ ඔබ දන්නෝ ඒ වචනේ ජුවාම් 3:16 දෙවියන් වහන්සේ මේ ලෝකෙට කොතරම් ප්‍රේම කළසේක්ද කියනවා නම් තමගේ ඒක ජාතික පුත්‍රයා පවා උන්වහන්සේ අපිට දේව වදාළසේක. උන්වහන්සේ එසේ කළේ විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේව අදහන සියලු දෙනා ගලවා ගන්න පිණිස. ප්‍රේමතෙනි මේ වචන නෙමෙයි මේ ජීවමාන අත්දැකීම. මගේ ජීවමාන අත්දැකීමට ඇතුළු වෙලා නැත්තම් කෝවේ අත්දැකීම ඔබ තුල මා තුල
සිද්ධියක් කරහා ඔබ කැළඹෙනවා විතරයි. ඔබට ආයෙ නිශ්චල වීමේ හැකියාවක් නැහැ. ඇයි? උන්වහන්සේගේ ආත්තරය අත්දැකලා නැහැ, ඒක දැකලා නැහැ. praise the lord. හරි. දැන් උන්වහන්සේ එලි කරපු පොරොන්දුවට අපි ඇතුළු වෙනවා. මොකක්ද මේ පොරොන්දුව? කොලිස්සිවරුන්ගේ ලිපිය. පෙරලා ගන්න 262 නව ගිවිසුම. කොලිස්සිවරුන්ගේ ලිපිය 262 නව ගිවිසුම පළවෙනි පරිච්ඡේදය 26 සිට 27 දක්වා. ඉතින් ඉමෝ එකේ ඉන්න කට්ටියට පෙරලා ගන්න බැරුව ගියොත් ඔබ ඒක ලියා ගන්න. ඔබ මේක කලින් කියවලා තියෙනවා. ඔබ කලින් ඉරි ගහලා ඇති. පෙරලා ගත්තම ඔබ දන්නවා මේක අපි ඉරි ගහ ගත්තානේ. කොලිස්සිවරුන්ගේ ලිපිය පළවෙනි පරිච්ඡේදය 26 27. අපි කියමු. ඒ පණිවිඩය යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක්ව සැඟවී තිබී දැන් උන්වහන්සේ සදහැවතුන් හට අනාවරණය කර ඇත. ඔබට ප්‍රශ්නයක් තියෙනවද? කවුරුද කෙනෙක්? කවුරුද කෙනෙක් කතා කරනවද? හොඳයි. හරි. දැන් මොකද්ද කියන්නේ 26 වෙනි වකන්තිය? ඒ පණිවිඩය යුග හා පරම්පරා ගණනාව තිස්සේ රහසක්ව සැඟවී තිබී දැන් උන්වහන්සේ සදහැවතුන් හට අනාවරණය කර ඇත. ඔන්න ප්‍රේමන්තිනි නැවත වතාවක් වෙන ඔබේ නම කියන තැනක්. මොකද්ද? සදහැවත්. අපි ඕක කියමුද මෙහෙම? ක්‍රිස්තියානි. praise the lord. ඉතින් මේක බෞද්ධ කෙනෙක්ට තේරුම් ගන්න බෑ. මේක හින්දු කෙනෙක්ට තේරුම් ගන්නත් බෑ. මේක මුස්ලිම් කෙනෙක්ට තේරුම් ගන්නත් බෑ. එහෙම නැත්නම් වෙන අපි කියනවා ඕකට ෆිලොසොෆි කරන අය. ඒ අයට මේක තේරුම් ගන්නත් බෑ. නේ? එහෙම නැත්නම් අදේවවාදීට තේරුම් ගන්නත් බෑ. මේක තේරුම් ගන්න පුළුවන් එකම කෙනා තමයි ක්‍රිස්තියානුවා කියන කෙනා. praise the lord. praise the lord. මොකක්ද මේක බලන්න මේ රහස පාවුලුතුමා ප්‍රකාශ කරන රහස මොකද්ද? ඒ පණිවිඩ යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක්ව සැඟවී තිබී දැන් උන්වහන්සේ සැදෑවතුන් හට ක්‍රිස්තියානි ඔබට මට අම්මේ තාත්තේ පුතේ දුවේ එයා අනාවරණය කර ඇත. මොකද්ද බලන්න? මොකද්ද අනාවරණය කරලා තින්නේ? ඔවුන්ට අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක්දයි සකල ජාතීන්ට දන්වනු පිණිස ඒ රහස නම් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ විසීමය. උන්වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තු වනසේක. praise the lord. praise the lord. ප්‍රේමන්තිනි ඔබ පොහොසත් කියලා කෙනෙකුට කියන්නේ කොහොමද? පොහොසත් කියලා කෙනෙකුට කියන්නේ කොහොමද? ඔබ ජීවත් වෙන නිවස. ඔබ පොහොසත් කියලා කෙනෙක්ට කියන්නේ ඔබ භාවිතා කරන වාහනය. ඔබ පොහොසත් කියලා කියන්නේ ඔබ භාවිතා කරන ෆෝන් එක. තේරෙනවද? අද නම් ෆෝන් එකෙන් අපිට එහෙම කියන්න බෑ. මොකද මේ සමහරක් වෙලාවල අද අපි දාගෙන පුංචි පඩි තියන අය සමහර රියල් 2000 3000 ෆෝන් අරන් තියනවා. මම ඒව අනුමත කරන්න බෑ. නමුත් මෙතනට එන්න ඔබ පොහොසත් කියලා කියන්නේ මම භාවිතා කරන දේ, මම ජීවත් වෙන විදිය. අපි යනවා සාමාන්‍යයෙන් රියල් 1ක චාය එකක් බොන්න, පොහොසත් කෙනා යනවා රියල් 100ක චාය එකක් බොන්න. මෙරිට් නැත්තම් මොකද්ද ඒ හොටෙල් එකට යනවා. ඉතින් ඒක තමයි වෙනස. හැබැයි ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ ඉන්නවා කියන එක අනිත් කෙනා දැක්කේ නැත්තම් ඔබේ සැබෑ පොහොසත්කම අනිත් අයට දකින්න විදියක් නැහැ. මං කොහොමද මම මේක අදහනවා? ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුලයි මා තුලයි යුග ගණනාවක් සංගවා තිබුණු රහස. බලන්න මොන දුකක් වේදනාවක්ද රහස දන්නේ නැතුව මිනිස්සු ජීවත් වුණේ. පුංචි දේවල් වලට යන කොටා ගත්තා. තවමත් එහෙමයි. පුංචි දේවල් එක්ක අපි හොටු පෙරාගෙන අඬනවා. තවමත් එහෙමයි. ඇයි? මේ රහස දන්නේ නැති නිසා. ඒකයි ජේසුස් කිව්වේ මිනිස්සුන්ට බය වෙන්න එපා. මේ දැන් හැම දෙයක්ම එලිදරව් කරනවා. ඒ එලිදරව් කරපුවම ඔබ තුල තියෙන සම්පත දැනගන්නවා. මොකද්ද? ඒ තේජාන්විත සම්පත කුමක්ද? සකල ජාතීන්ට දන්වනු පිණිස. ඒ රහස නම් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුල වැඩ විසීමේ උන්වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තු වනසේක. ප්‍රේමන්ති මම ඔබට ආරාධනා කරලා විමසන්න. ඔබ ක්‍රියා කරන විදියෙන් අනිත් කෙනාට තේරෙනවද ඔබ තුළ ක්‍රිස්තුන් වහන්සේ ඉන්නවද කියලා? ඔබ සිතන පතන විදියෙන් ඔබම කල්පනා කරලා බලන්න ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ඉන්න විදියටද මං ජීවත් වෙන්නේ?
එහෙම නැත්නම් කවුද මා තුළ ඉන්න ඉඩ දීලා තියෙන්නේ? විමසන්න එක මේ වෙලාවේ. ඔබ හැමදාමත් එකම තැනක ඉන්නවා නම්, ඔබ හැමතාමත් ඔබේ ජීවිතේ ගමන අඩුම ගානේ එක පියවරකින්වත් ඉදිරියට යන්නේ නැත්නම්, ඔබ එක තැන කොහොල්ල ගුලියක වගේ ඉන්නවා නම් ඔබ තුළ ඉන්නේ කවුද? ඔබ අත්දකින්නේ කාවද? Praise the Lord. Praise the Lord. Praise the Lord. මොකද්ද කරන්නට ඕනේ? ජේසුස් ඉස්සල්ලාම කිව්වේ මොකද්ද? මිනිස්සුන්ට බිය නොවන්න. ඒ කියන්නේ බිය වෙන්න ඕනේ කාටද? උන්වහන්සේ අන්තිම වචනේදී කියනවා දෙවියන් වහන්සේට බිය වෙන්න ඕනේ. ඒකෙන් උන්වහන්සේ පැහැදිලිව කියන්නේ ඔයාගේ ફોකස් එක change your focus. Change your focus. ඒකයි ඔබේ ඔය දැක්ම වෙනස් කරන්න. ඔබ බලන් ඉන්නේ කොහේද? ඔබ බලන් ඉන්නේ Facebook එකේද? එහෙම නැත්නම් බලන් ඉන්නේ YouTube එකෙන් එන වචනයද? ඔබ බලන් ඉන්නේ කවුරු හරි කියන දෙයක්ද? ඔබේ ෆෝකස් එක ජේසු වෙතට හරව ගන්න. කොහොමද ඒක හරව ගන්නේ? ප්‍රශංසා මෙහෙය තුල, පූජාව තුල, යාඥාව තුල දේව වචනේ අරගෙන පොරොන්දුව මෙනෙහි කරන්න. ප්‍රේමන්තේනි ඊයේ පෙරේදාක පුද්ගලෙක් මට මොහොම දරුණු විදියට බැන්නා. හැබැයි ඒක ටිකක් වෙලා යනකොට තමයි ඒක තැපෑලෙන් තමයි මට ඒක වැදුනේ. ඇයි ඒක තැපෑලෙන් වැදුනේ? තැපෑලෙන් වැදුනේ මම ඒක මෙනෙහි කරා. තේරුණාද? ඒක මම මෙනෙහි කරනවා. සමහරක් වෙලාවට කියන්නේ අර බොන කට්ටිය කියන්නේ මෙන්න මේක වදින්නේ තැපෑලෙන් කියලා. මේක මෙනෙහි කරා මං. මේක මෙනෙහි කරනකොට මෙන්න මෙනෙහි කරපු දේ මාව මෙහෙවනවා මට ඉන්න කේන්තිය. මම මෙනෙහි කරන දේ තමයි මාව මෙහෙවන්නේ. ඔබ මෙනෙහි කරන්නේ සුදු වචනයද? ඔබ මෙනෙහි කරන්නේ වෙන වචනයක්ද? අන්න ඒකේ ප්‍රතිඵලය තමයි ඔබෙන් ප්‍රකාශ වෙන්නේ. ඔබ සුදු වචනය මෙනෙහි කරනවා නම් ඔබේ ක්‍රියාව තුළ ඒක ප්‍රකාශ වෙනවා. ඔබ වෙන වචනයක් මෙනෙහි කරනවා නම් අන්න ඒක ඔබේ ක්‍රියාව තුළ ප්‍රකාශ වෙනවා. හැබැයි ඔබට ඒක දරන්න බැරි හරි ඌරු කොටුවකට ඔබ ඇදගෙන යනවා. Praise the Lord. Praise the Lord. ඉතින් අපි වාසනාවන්තයි ප්‍රේමවන්තනි නිරන්තරයෙන්ම අපිත් එක්ක අවට විටි සුද්ධාත්මයන් ඔපුව මෙහෙවනවා. අර ආදම්ගේ ස්වභාවය ඉන්න දෙන්නේ නැහැ. ටක් ගාලා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට රැගෙන එනවා. ඒ කීකරුකමට ඇතුළු කරගන්නවා. ඒ කීකරුකම පුදුමාකාර තෑග්ගක්. Praise the Lord. Praise the Lord. ඉතින් ඇයි මේ ජේසු මේවා කියන්නේ? මේ සියල්ල ජේසු කියන්නේ මොකද්ද? මේ සියල්ල දැනගෙන ජීවත් වීමට අපිට ආරාධනා කරනවා. කොහින්ද අපි දැනගන්නේ? අන්න අපි කලින් කියපු වචනයක් ආයි මම මෙනෙහි කරනවා. හොසියා දිවස්පස්යාරේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. මේක තියෙන්නේ පිටු 1079. ඔබ මේක පෙරලා ගත්තත් නැතත් ඔබ ලියා ගන්න. මාත් එක්ක කියවන්න. හොඳේ? හොසියා දිවස්පස්යාරේ පොතේ මෙන්න මේ අපිට වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මොකක්ද? අපි කියමු. මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනග විනාශ වී යති. මා ගැන දැනුමක්ද දේවාඥාද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහිලා නුඹලාද නුඹලාගේ දරුවන්ද මම ප්‍රතික්ෂේප කරමි. Praise the Lord. Praise the Lord. ප්‍රේමන්තනි ඉතින් මේක ඔබට තේරුම් ගන්න එක හරි සරලයි. ඔබ විභාගයේ ෆේල් වුනේ නැත්නම් ඔයාලට එන්ට්‍රන්ස් නැහැ. විභාගයේ ෆේල් වුණොත් එන්ට්‍රන්ස් නැහැ. දැන් අපි ශිෂ්‍යත් විභාගේ නෙමෙයි අමලා ඔක්කොම එකතු වෙලා කරන්නේ. ශිෂ්‍යත් විභාගයේ අදාළ ලකුණු ගත්තේ නැත්නම් එයාට ඒ අදාළ ඉස්කෝලේට යන්න බෑ. ස්වාමීන් වහන්සේ කියනවා මා ගැන දැනුමක් නැත. හැබැයි ඔබේ දැනුම බලන්න. ඔබ මොනවා ගැනද ඔබ තියෙන දැනුම මොන හරි දෙයක් කතා කරපුවම මොකද කතා කරන දේවල් මොකක් හරි සබ්ජෙක්ට් සමහරක් කරන ඔබට විශේෂ වෙච්ච සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඔබේ සබ්ජෙක්ට් එකේ ඇතුළටම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට ඔබට ඒ ගැන දැනුමක් නැහැ. හරිම සරල පුංචි අත්දැකීමක් සමහරක් අයට තියෙන්නේ බොහොම පුංචි අත්දැකීමක් දෙවියන් වහන්සේත් එක්ක තියෙන්නේ. දෙවියන් වහන්සේ දෙන අපි බලන්න දවස පුරාවටම අපි වැටිපුරම අපේ මුවින් පිට වෙන්නේ මොන වචනයද? මේකට අවදි වෙන්න ප්‍රේමයි. මේකට අවදි වෙන්න මොකද මේ තුල තමයි අපේ විනාශයට අපි යන්නේ. මම අපේ ගෙදරත් එක්ක කතා කරනකොට මම කිව්වා දවස පුරාම අපි මුමුණන වචන මොනවාද? කියන වචන මොනවාද? අහුම්කම් දෙන වචන මොනවාද? හරියට බෙහෙත් වලටත් වඩා අඩු ප්‍රමාණයකින් දේව වචනේ අපි මුමුණන්නේ. බෙහෙතුත් දවසට 3 වතාවක් ගන්නවා මිනිස්සෙක්.
නේ මූණ ඇඟපත හොද ගන්නවා දවසට අඩුම ගානේ 3 වතාවක්. කණ එක අනිවාර්යයෙන්ම 3 වතාවක් කරනවා. තේ බොන කොටත් මොන හරි කරනවා. ඒක උඩ 5 වතාවක් විතර කරනවා. හැබැයි දේව වචනේ දේව වචනයට ඉඩක් නැහැ. හොයලා බලන්න. දැන් අපි සමහරට අහන දෙවියන් වහන්සේගේ අනේ ඇයි දෙවියනේ අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ දෙවියන් වහන්සේ කියනවා ඔබ මං ගැන දන්නේ නැහැ. ඔබ ඔය දන්න මම නෙමෙයි. ඒ නිසා ඔබ දන්න මමට බලයක් නෑ ඔබ තුළ ක්‍රියා කරන්න. හැබැයි මගේ බලය ඔබ දන්නවා නම් ඔබ ඔතනින් නෑ. මගේ ආදරය ඔබ දන්නවා නම් ඔබ ඔතනින් ඉන්නේ නෑ. praise the Lord. praise the Lord. උන්වහන්සේ කියන්නේ ඒකයි මා ගැන දන්නේ නැති නිසා විනාශ වී ඇති. විනාශ වෙනවා කියන්නේ මොකද්ද? යක්ෂයාගේ රැවටිලි කාර දේවල් වලට ලෝකයට මාංශයට අයිති වෙලා ඔබ අර පූජක පරපුරේ ඉන්න ඕන ඔබ මම අර මේ ලෝකයේ අනිත් මිනිස්සු වගේ හරියට කුකුල් කොටුවේ ඉන්න රාජාලියා වගේ පණුවෙක්ට දඟලන පණුවෙක්ට සටන් කරනවා. praise the Lord. ඔබ මේ කතාව දන්න නිසා මම කිව්වේ රාජාලියා මේ විශ්වයේ ඉර කෙලින් බලාගෙන පියාඹන්න පුළුවන් එකම සතා. ඉර බලාගෙන යන්න පුළුවන්. ඌට ඒ තරම් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ රාජාලියා කුකුල් කූඩුවක හැදුනොත් ඌ මොකද කරන්නේ? අර කුකුල් එක්ක එකතු වෙලා ඌ සටන් කරනවා පණුවෙක්ට. අපි ඒ වගේ ජනතාවද ප්‍රේමන්තේනේ. අපි එහෙම වෙන්න ඕන ජනතාවක්ද? එහෙම වෙන්න ඕනේ නෑ. praise the Lord. බලන්න ජේසුම කියනවා මතේ මාර්ක් තුමාගේ සුවිශේෂයේ 22 24 වගන්ති වල ජේසු කියනවා 63 වෙනි පිටුවේ තියෙන්නේ ඒක ඔබ පෙරලා ගන්න 22 24 වෙනි වගන්ති කියන මාත් එක්ක කියමු ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක ඔබ මුලාවන්නේ සුද්ධ වූ ලියවිලිවත් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයවත් නොදන්නා නිසා නොවේද praise the Lord දැන් ජේසු මෙතන හරි ලස්සන ක්‍රමයක් කියලා තියෙනවා. දෙකක් තියෙනවා. සුද්ධ වූ ලියවිලි සහ දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය. කොහොමද ඔබ දැන් දෙවියන්වහන්සේගේ බල පරාක්‍රමය දැනගන්නේ? සුද්ධ වූ ලියවිල්ල හරහා අපි ඒක මෙනෙහි කරනකොට දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය ඔබ තුල ප්‍රකාශ වෙන දෙයක්. හරිද? ඔබ සුද්ධ වූ ලියවිල්ල දන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය ඔබ තුල ප්‍රකාශ වෙන්නේ නැහැ. බේස් එක මොකක්ද? පදනම මොකක්ද? සුද්ධ ලියවිල්ල. ප්‍රේමදෙනි සුද්ධ බයිබලය කියන්නේ ඒකයි. ඇයි මේ බයිබලයේ මෙච්චර පිටු ගානක් ලියලා තියෙන්නේ? ඒක පදනම කරගන්න ඔබගේ මගේ. ඔබේ පදනම මොකක්ද? මම ආයිත් අහනවා. ඔබේ පදනම මොකක්ද? කවුරු හරි දෙයක් කියපු ගමන් ඇද වැටෙන විදියක්ද? ඔබ වෙනස් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ගේ වචනයකට. ඔබ දුක දෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. අපේ පදනම අපි තියාගෙන ඉන්නේ කොහේද? සුදු ලියවිල්ල තුල ක්‍රිස්තුන් වහන්සේ සුදු ලියවිල්ල කියන්නේ අනිත් පැත්තෙන් ගත්තම දේව වචනයානෝ ක්‍රිස්තුන් වහන්සේ. උන්වහන්සේ ගැන ඔබ දන්නවා නම් දෙවියන්වහන්සේගේ බල පරාක්‍රමය ඔබ තුල ප්‍රකාශ වෙනවා. ඒකයි ජේසුස් කියන්නේ. ඒක ඔබ කොහෙන්වත් දකින්න දෙයක් ඕනේ නැහැ. සුදු වචනය ඔබ තුල තියෙනවා නම් දේව බලය ඔබ තුල ප්‍රකාශ වෙන දෙයක්. ඒක ප්‍රකාශ වෙන දෙයක්. praise the Lord. praise the Lord. hallelujah. මං අහන්නේ ඔබ තුල දැන් ප්‍රකාශ වෙන්නේ මොකක්ද? ඔබ තුල තියෙන දේ. එහෙමනම් මා තුලට අයිති කරගන්න ඕන දේ මොකක්ද? මා තුල සුදු වචනේ. එතකොට අර වපුරන්නගේ උපමාව අපිට මතක් වෙනවා. වපුරන්නගේ උපමාවෙන් දේව වචනේ බීජයක්. දේව වචනේ බීජයක් නම් මම මොකද කරන්නේ? මම ඒක හොඳට අහලා මගේ හදවතේ පැල කරගත්තම මෙන්න දේව වචනේ පැල වෙලා ප්‍රකාශ වෙන ඵලය දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයයි. praise the Lord. praise the Lord. hallelujah. You will receive, you will proclaim the power of God through you, through your deed. ඔබේ ක්‍රියාකාරකම් තුලින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොටයි මේ ලෝකයේ අනිත් අය දන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක්. හරියට ජේසු දිහා බැලුව විදියට. දේව තාත්තගේ කැමැත්තත් ඒකයි. ජේසුගේ කැමැත්තත් ඒකයි. උන්වහන්සේ දෙස මේ මිනිස්සු බැලුවේ කොයි විදියටද? ඒ විදියටම අප වෙතත් බලනවා දකින්න ජේසුගේ අභිලාෂයයි. ඒකයි ජේසුගේ උතුම් පුදගේ ආඥාවේ අබා පියාණනි ඔබත් මමත් එක්කෙනෙක් වනසේම ඔබත් මමත් ඔවුනොත් එක්කෙනෙක් වනවාට මම කැමතියි.
praise the Lord, praise the Lord, hallelujah. පැහැදිලිනේ ප්‍රේමන්තිනි, පැහැදිලිනේ. අපි සමහරකට සිත කලබල වෙලා හද ගැස්සිලා ඉන්නකොට අපිට අපි තනියට ඉන්නේ කවුද? මා තුල ඉන්න උන්වහන්සේ. සිත කලබල වී හද ගැස්සෙද්දී මගේ තනියට ඔබ ආවා සමිදේ. කොලොස්සේරු ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 26 වගන්ති කියන්නේ යුග ගණනාවක් සංවාලා තුන රහස දැඟලි වෙලා මොකද්ද දෙවියන් වහන්සේගේ තේජාන්විත බලාපොරොත්තු ඔබයි උන්වහන්සේ ඔබ තුල වැඩ විසීමයි. සිත කලබල වී හද ගැස්සෙද්දී මගේ තනියට ඔබ ආවා සමිදේ. ජීවන චලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ. ඔබ කැන පාතා අපි මුංචි මොහොතක් ප්‍රශංසා කරමු උන්වහන්සේට. Hallelujah. Thank you, Lord. Thank you, Jesus. Oh, what a wonderful word is it, you, my Lord. ස්තුති මේ ජීවමාන වචනයට ස්වාමිනේ මගේ හදවත තුළ පැල කරනවට මගේ හදවත සරු පසක් ලෙස මම මේ මොහොතේ ඔස්සවනවා. 30 ගුණයක් 60 ගුණයක් 100 ගුණයක් මේක ඵල දරන්න ස්වාමිනේ. ඒ ඵල දරනකොට වහන්සේගේ බල පරාක්‍රමය ප්‍රකාශ වෙන්නේ ස්වාමිනේ. ස්තුතිය වහන්සේට නමස්කාර වේවා. මහිමය වේවා. Hallelujah. Hallelujah, hallelujah. ප්‍රේමන්තිනි බලන්න මතේතුමාගේ සුවිශේෂයට අපි නැවත වතාවක් කියනවා 10 වෙනි පරිච්ඡේදයේ 27 ඉඳලා 31ට අපි යනවා. අපි ආරම්භ කරේ 26. ඒ ආරම්භෙත් තමයි මිනිස්සුන්ට බය වෙන්න එපා. හැම දෙයක්ම එලිදරව් කරනවා. ඔන්න මා ඊළඟට වගන්ති ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා මාත් එක්ක කියමු. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් නැසෙන දෙය ගේ මුදුන් වලින් ප්‍රකාශ කරන්න. Praise the Lord. බලන්න උන්වහන්සේ මොකටද මේ ආරාධනා කරන්නේ? මොකද ඉන්නේ කියන්නේ? අඳුරේදී පවසන ලද දෙය. රෑ කියපු දේ දවාලේදී කියන්න. හරියට පේදුරුතුමා වහලා තිබුණු දොර අරගෙන එළියට ඇරිලා මහා හඬින් ප්‍රකාශ කරා. දේව පුත්‍ර භාවයේ පෞරුෂය ප්‍රකාශ කරන්න. Praise the Lord. Praise the Lord. Hallelujah. ඔබ කොහොමද ඒක ප්‍රකාශ කරන්නේ? ඒක නිකන් අහලා ලියාගෙන ප්‍රකාශ කරන්න බෑ. මෙනෙහි කරන්න. අඳුරේදී පවසන ලද කියන්නේ මගේ මහා අඳුරු තැනේදී තමයි උන්වහන්සේ මම හැම දෙයක්ම අඳුර වෙලා තියෙන තැනදී තමයි උන්වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේගේ සුභාසන මට ප්‍රකාශ කළේ. Praise the Lord. Praise the Lord. Hallelujah. දැන් ඔබ දන්නවා මග්දලාවේ මරියාවට ගල් ගහන්න ගෙනාපු වෙලාවේ මග්දලාවේ මරියා අඳුරේ හිටියා. ගල් ගහන කොහෙත් අඳුරේ හිටියා. හැබැයි වචනේ අහුනේ කාටද? මග්දලාවේ මරියට විතරයි. අනිත් අය ගල් අතෑරියා. පාපයක් නැති කෙනෙක් ගල් ගහන්න කියලා කියපුවම ඒ අය ගල් අතෑරලා ආයිත් ඒගොල්ලන්ගේ පාපයටම ගියා. හැබැයි මග්දලාවේ මරියා මොකද කරේ? තමන් සම්පූර්ණයෙන්ම ජේසුට අයිති වුණා. ඊට පස්සේ ඇය දිවසිවරියක් බවට පත් වුණා. අඳුරේදී පවසන ලද දෙය දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් නැසෙන දෙය ගේ මුදුන් වලින් ප්‍රකාශ කරන්න. පේදුරුතුමා මේ මුළු පූජක මණ්ඩලෙම රැස් කරලා තරවටු කරන වෙලාවේ පේදුරුතුමාට කියනවා අපි ඔබට තරවටු කරලා කියනවා අන කරනවා අනතුරු අඟවනවා ජේසු ගැන කතා කරන්න එපා. පේදුරුතුමා පුදුම දෙයක් කියනවා. ඔබ ඔය කියන දේ ඔබම තීරණය කරන්න. මං අහන්න ඕනේ දෙවියන් වහන්සේ කියන දේද නැත්නම් ඔබ කියන දේද? කට උත්තර නැහැ කාටවත්. ඒගොල්ලෝ කොහොමද උත්තර දෙන්නේ?
නෑ අපි කියන දේ කියන්න කියලා කියන්නද? දෙවියන් වහන්සේ කියන දේ බලගතුව ප්‍රකාශ කරන පෞරුෂය දේව පුත්‍ර භාවය ප්‍රකටයි. කොහොමද එහෙම වෙන්නේ? මේ වචනේ ආත්මඥානන් තුලින් මම මෙනෙහි කරනකොට මා තුල ප්‍රකාශ වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කොහේ ඉන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද? මා තුල වැඩ වසන ස්වාමින් වහන්සේ. අපි ඉන්නේ ඒකට. අපි ඉන්නේ ඒකට. අපි මේ ප්‍රශංසාව තුල මේක අහගෙන ගිහිල්ලා අපි මේක ප්‍රකාශ කරන්නේ කොහේද? වැඩ කරන තැන. අපි ජීවත් වෙන තැන, ගමන් කරන තැන. අදුරේ ඉන්න ජනතාව වෙත මේක ඔබම ප්‍රකාශ කරේ නැත්නම් ඔබේ මගේ ක්‍රිස්තියානි ජීවිතයේ තියෙන ඵලය මොකද්ද? ඔබ මම තාමත් මගේ ගොඩ ගහ ගන්නව මම දඟලනවද? මගේ ප්‍රශ්න විසඳ ගන්න මම දඟලනවද? එහෙමනම් අපි මෙනෙහි කරමු. අපි ඉන්න තැනේ ප්‍රශ්නයක් තියෙනවා. අපි එතනින් එළියට එන්නට ඕනේ. ස්වාමින් වහන්සේ අපේ ප්‍රශ්නය හරහා උන්වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරනවා. ඇයි මම ප්‍රශ්නවලට මූණ දෙන්නේ කොයි විදියටද? අන්නේ මූණ දෙන විදිය අනුව මම උන්වහන්සේගේ පුත්‍රභාවය ප්‍රකාශ කරනවා. ඇයි අර පියවර පහ? ස්වාමීන් වහන්සේ සියල්ල දන්නාසේක. ඒ නිසා මම උන්වහන්සේට සියල්ල බාර කරනවා. උන්වහන්සේ හැම දෙයක්ම යහපතට පෙරලනවා. මම ඉවසලි බලාගෙන ඉන්නවා. නිශ්චලකමට ඇතුළු වෙනවා. මම ප්‍රශංසා කරනවා. මම සාමයේ ප්‍රේමයේ ප්‍රීතියත් එක්ක ජීවත් වෙනවා. මහා අඬලා කැළඹිලා වැල්ලෙන්න බෙල්ලේ වැල්ලා දා ගන්න ඕන තැන ක්‍රිස්තියානියා ප්‍රශංසා කරන කෙනෙක්. praise the lord, praise the lord, hallelujah. අන්න එතනයි ඔබයි මමයි වෙනස් වෙන්නේ ප්‍රේමන්තේ. එතනයි ඔබයි මමයි වෙනස්. ඒක තමයි පොයින්ට් එක. ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කුරුසගසේදී සාතාධිපතියා දැක්කේ මෙයා නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාම තමයි. ක්‍රිස්තුන් වහන්සේ මොරක ගහ දෙවියන් වහන්සේ ගැනත් උන්වහන්සේ ගැනත් ප්‍රකාශ කරා ප්‍රාතිහාර්ය කරා. හැබැයි දැක්කේ නෑ. හැබැයි කුරුසගහේදී දැක්කා. මෙයා නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාම තමයි. සාතාධිපතිය ප්‍රේමන්තේ අපි දන්නේ නැහැ සාතාධිපතියා වෙනම සුවිශේෂයක් ලියපු කෙනෙක්. praise the lord, praise the lord, hallelujah. ඔබ මම ඉන්න තැන අපි මෙනෙහි කරමු මේ වචනේ කියන ගමම්ම. praise the lord, hallelujah. මේ ජේසුස් මොකද්ද කියන්නේ? ගැඹුරු සම්බන්ධකමකට ඇතුළු වෙන්න. ගැඹුරු සම්බන්ධකමකට ඇතුළු වෙන්න. වචනේ අසා මෙනෙහි කරන්න, යාඥා කරන්න. මේ වචනේ ඔබ තුල තියෙන දෙයක්. ඔබ තුල වැඩවසන. ඒ වචනේ ඔබමයි. ප්‍රේමන්තිනි gospel හතරයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. The fifth gospel is yourself. මේ පස්වෙනි gospel එක ප්‍රධාන වශයෙන් ඔබ මම මේ හැම වචනයක්ම අහලා මේක මා තුලින් ප්‍රකාශ වෙන්නේ නැත්නම් මේ පස්වෙනි gospel එක එළියට එන්නේ නැහැ. ඒක මගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන එක. praise the lord. 28 වෙනි වගන්තියට අපි යනවා. praise the lord. ශරීරය නැසුවත් ආත්මය නසන්න පුළුවන් අයට බිය නොවන්න. ඒත් ආත්මයද ශරීරයද නිරේහි විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේටම බියවන්න. praise the lord. ඔන්නෝක තමයි ජේසු 26 වෙනි වගන්ති ඉස්සෙල්ලම කිව්වේ මිනිස්සුන්ට බිය නොවන්න දෙවියන් වහන්සේට බියවන්න. praise the lord, hallelujah. දැන් උන්වහන්සේ මේ බියත් එක්ක කියලා කතා කරන්නේ මේ නිවටකමක් නෙමෙයි. මේක මහා ගෞරවයක්. හැබැයි අපි මිනිස්සුන්ට බිය වෙනවා කියන්නේ අපි නිකන් නිවටකමට ඇතුළු වෙනවා. නිවටකමට ඇතුළු වුණාට පස්සේ අපිව භාවිතා කරනවා, පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන කෙනෙක්. හැබැයි දෙවියන් වහන්සේ මොකද කරේ? දෙවියන් වහන්සේ උන්වහන්සේ භාවිතා කරනවා. උන්වහන්සේ ප්‍රකාශ වෙනවා අප තුළ. praise the lord, praise the lord, hallelujah, hallelujah. ඉතින් උන්වහන්සේ පැහැදිලි කරනවා තවදුරටත් මේක ඔබ කියලා අපි කියමු. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එක්කෙනෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව විමරණ වැටෙන්නේය. ඔබේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය. පුංචි දරුවන්ට වගේ අපිට කියන්නේ ඇයි ප්‍රේමන්තේනි? මේක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් කෙනෙකුත් දන්නවා ගේ කුරුල්ලෙකුට වඩා මං වටිනවා කියලා. අඩුම තරමේ සමහර වෙලාවට ඔබ මම තමන්ගේ වටිනාකම පාවා දෙන විදිය අනුව බලනකොට ඔබ ගේ කුරුල්ලෙක් තරම්වත් වටින්නේ නැති විදියට තමයි ක්‍රියා කරන්නේ. මේ අපි ඒ තරම්ම අපේ අනවශ්‍ය දේවල් වලට අපේ ජීවිතේ පාවා දෙනවා. ඇයි ඔබ ඔබේ වටිනාකම දන්නේ නැති නිසා විතරක් නෙමෙයි. ඇයි වටිනාකම දන්නේ නැත්තේ? දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ නැති නිසා. දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ නැති නිසා. පොරොන්දු ඔබ තුළ නැති නිසා. ඒ පොරොන්දු ඉඩ දීලා නැති නිසා.
එනිසා අපි හොට්ටු පෙර හිටින්නවා. අපි මේ බල්ලෝ ලෙව කන එකත් අපි ලෙව කන තැනකට ඇතුළු වෙන්නේ ඇයි? එතනට ඇතුළු වෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ වටිනාකම අපි දන්නේ නැති නිසා. ඒ නිසා මම අද හිතුවා ඇත්තටම මේ පුංචි කාලය තුළ අපි දැනගත යුතුයි මොකද්ද? අපි දැනගන්න යුතු දෙවියන් වහන්සේ අපව මවා ඇත්තේ මොනතරම් බලවත් ප්‍රේමයකින්ද? අවදි වෙන්න. මේක අවදි වෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ අම්මගේ තාත්තගේ කුසෙට නිකම් මෙව්වේ නෑ. අපි ඒක අනන්ත අප්‍රමාණ කතා කරලා තියෙනවා. හැබැයි මම අද පොඩ්ඩක් ඒක අවදි කරන්නට යනවා මේ අත්දැකීමත් එක්ක. ඔබ මම කවුද කියන තැන. අපි මං හිතන්නේ අපි ඉස්සෙල්ලාම මේ ගීතාවලිය පෙරලා ගමු. ගීතාවලියේ 8 වෙනි පරිච්ඡේදය 3 වෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා ඔබ බයිබලයේ පෙරලා ගන්නවා නම් පරණ ගිවිසුමේ 626 626 මේ ගීතිකා මම මේ පොඩ්ඩක් මතක් කරේ. මොකද මේක සම්බන්ධ ගීතිකාවකුත් තියෙනවා. praise the lord. hallelujah. 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 626 අපි කියමු. 3 වෙනි වගන්තිය. සියතින් ඔබ නිම කළ අහස් තලයද ඔබ පිහිට වූ සඳ මඩලද තරුවැල්ද මා නරඹන කල්හි මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක්දැයි මට සිතෙන්නේ. ප්‍රමන්තිනි මේක තමයි ප්‍රඥාව. නූතන ප්‍රඥාවන්තයා කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ තමන් ස්වාමියා කරගත්ත කෙනයි. අපි ඉන්නවා අපිට ප්‍රඥාවන්තයෝ ඉන්නවා ඉතිහාසයේ ඇරිස්ටෝටල්ගෙන් පටන් ගත්ත ගමන් තව ඉස්සරහට එනකොට අපි තවපත් ප්‍රඥාවන්තයෙක් ගැන කතා කරන ලෝකේ කාටද සලොමන් රජුරණ තරම් ප්‍රඥාවක් තිබුණේ නැහැ. හැබැයි නූතන ප්‍රඥාවන්තයා ඔබ මම ක්‍රිස්තුන් වහන්සේ ස්වාමියා කරගත්ත කෙනා තමයි නූතන ප්‍රඥාවන්තයා. බලන්න ඒ ස්වාමීත්වයේ මේ වචනේ දිහා මේ එවැනි ස්වාමීත්වයක් තියෙන කෙනෙක් තමයි මේක ලියන්නේ. සියතින් ඔබ නිම කළ අහස් තලයේද ඔබ පිට වූ සඳමඩල තරුවැල්ද මා නරඹන කල්හි. ඒ හැම දෙයක්ම මැව්වේ මං වෙනුවෙන්. හිතා ගන්න බෑනේ. මිනිසා ගැන සිතන්නට තරම් මිනිසා කවුරෙක්ද? මිනිසා ගැන සලකන්නට තරම් සතු වටිනාකම කුමක්දයි මට සිතෙන්නේ. ඔබට තේරෙනවද? දේව සම්බන්ධකමක් නැතුව මම නිකන් ඒ ගැන කල්පනා කරනකොට යා කියනවා මං කොච්චර මෙච්චර වටිනවද ඔබ වහන්සේට? ඇත්තටම මං එච්චර වටිනවද? praise the lord. praise the lord. එහෙත් අපි කියමු. එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවෙනි වන ලෙසින්ය. තෙද්ද යස කිරුලක් ඔව් හිස පළඳන ලද්දේය. praise the lord. hallelujah. hallelujah. ප්‍රමන්තිනි මේ අත්දැකීමට අපි එනකම් අපි මේ ලෝකෙන් එක්කෙනෙක් විතරයි. එතකොට සාමාන්‍යයෙන් සතෙකුටත් වඩා අපි පහළයි. මේ දෙවියන් වහන්සේ අපිට දුන්නු නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුලින් අපි ප්‍රකාශ කරේ නැත්නම් අපි යක්ෂයෙක්ටත් වඩා නීචයි. බලන්න කතරෝලෙන එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවැනි වන ලෙසින්ය. praise the lord. ඔබ හිතනවාද එහෙම ඔබ විශ්වාස කරනවාද? ඔබ අත්දකින්නවද? ඇයි අපි අත්දකින්නේ නැත්තේ? උන්වහන්සේ කියනවා මා ගැන දන්නේ නැති නිසා, සුද්ධෝ ලියවිල්ල ගැන දන්නේ නැති නිසා, දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය දන්නේ නැති නිසා ඔබ මුලා වෙලා. praise the lord. praise the lord. බලන්න ඊළඟ දේ 6. ඔබ මෙවූ හැමදේ ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. අපි ගීතිකාව කියනවා ඔබ මැව් සැමදේ මටම පාරදී
යටත් කරන්නට මා කවුදෝ ඔබ මැව් සැමදේ මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කමදුන් රජින්දේ බලදුන්නු දෙවිඳේ. හරි ලස්සනයිනේ. ඔබ මේ සැමදේ ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. ප්‍රේමන්තිනි අපි ජීවත් වෙන්නේ මොන අත්දැකීමකද? අපි මොන තරම් ඈතින්ද ජීවත් වෙන්නේ උන්වහන්සේ මාවපු මවට වඩා. හත්වෙනි වගන්තිය. ගව බැටළු ආදී සතුන්ද වන සතුන්ද ඔහුට යටත් කළසේක. ආකාශයේ පක්ෂීන් හා මුහුදු මසුන්ද සත් සමුදුර හැම සතුන්ද කෙරේ අධිපතිකම මිනිසාහට පවරා දුන්සේක. දෙවිඳුනි අපේ සමිඳුනි ඔබේ නාමය ලෝපුරා කොතරම් මහිමාන්විත වන්නේද. Oh my God, praise the Lord. Hallelujah, hallelujah. ප්‍රේමන්තිනි එහෙම අත්දැකීමකට ඇතුළු වෙච්ච ජීවිතයක් තුලයි දෙවියන්වහන්සේගේ නාමයේ මහිමයට පැමිණෙන්නේ. ඔබ තේරුම් ගන්න. ඇයි දෙවියන් වහන්සේ මාව මවලා තියෙන්නේ? උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරන්න. ඔබේ කුලය, ඔබේ ජම්මය, ඔබේ ජාතිය, ඔබේ රට නෑ. ඒ හැම දෙයක්ම අභිභවාගිය ඒ දෙවියන්ට පමණක් දෙවැනි නොවන ලෙස දෙවැනි වන ලෙස මවපු මිනිසා අලුත් ගිවිසුමේදී උන්වහන්සේටම සමාන කරපු මිනිසා මවලා තියෙන්නේ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන පිණිස. එහෙමනම් ඔබ මැනගන්න ඔබට දැන් ඔබ කාකවද මහිමයට ප්‍රකාශ කරන්නේ? Praise the Lord. Hallelujah. ඒක ප්‍රකාශ වෙන එක විදියක් තිබ්බා. අපි දැන් මේ වචනේ තා පොඩ්ඩක් ඉස්සරහට යන්නට ඕනේ. සෙනෙහස කලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. හරි ලස්සනයි ගීතිකාව ගොඩනගලා තියෙන විදිය. මේ ගීතාවලියේ මේ ගීතය එකතු කරගෙන ක්‍රිස්තුන් වහන්සේගේ පූජාව හරියට ලස්සනට සම්බන්ධ කරලා තියෙනවා. ඔබ ජීවත් වුණේ මෙහෙම නෙමෙයි නම් මෙන්න දැන් මනස්ථාපනය වෙන්න. ඇයි? උන්වහන්සේ මගේ පාපය වෙනුවෙන් වන්දි ගෙවලයි තියෙන්නේ. ඒ සෙනෙහස රුධිරයත් එක්ක දැන් ගලාගෙන ගිහලා උන්වහන්සේ ආරම්භයේදී මවපු ඒ ස්වභාවය ඒ රුධිරෙන් දැන් ප්‍රකාශ වෙලායි තියෙන්නේ. ඒ නිසා අලු ගසලා නැගිටින ගෝණි රෙදි අයින් කරගන්න. ඔය දුක් මුසු එල්ලගෙන ඉන්න ඔය තමන් කෙරේ සුවානුකම්පාවෙන් බොරුවෙන් දාගෙන ඉන්න වෙස්මුණු ගලව ගන්න. ඒවා ඇත්ත නෙමෙයි. ඒ වෙස්මුණෙන් වෙස්මුණට ඔබ යනවා. වෙස්මුණෙන් වෙස්මුණට ඒවා නතර වෙන්නේ නැහැ ප්‍රේමන්තෙනි. අද දෙක වෙස්මුණක් හෙට තව වෙස්මුණක්. අද තව දුක් වෙනවා ඔබට තවත් දුක් වෙනවා. කාටවත් බෑ ඔබ නිදහස් කරන්න. ඔබේ කඳුළු පිසඳන්න ස්වාමින් වහන්සේට විතරයි පුළුවන්. ඒ ස්වාමින් වහන්සේ ඔබ තුලයි වැඩවසන්නේ. ඔබ තුලයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් බලන්න මේ ගීතාවලියේ කතරයක් කියනවා දෙවිඳුනි අපේ සමිතින ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේද. ඒ ස්වාමින් වහන්සේ මහිමාන්විත වෙන්නේ ඔබ තුලින්. අපි සාන්තුරය කියලා නම් කරන්නේ ඇයට ප්‍රේමවන්තයිනි. ඒ නිසා ධෛර්යමත් වෙන්න. හැම සාන්තුරයෙක්ගේම අතීතය වෙනස්. ඒගොල්ලන් ස්වාමින් වහන්සේව අයිති කරගත්තට පස්සේ ඒ සාන්තුර ජීවිතේ ප්‍රකාශ වුණේ. ඔබ මාව ක්‍රිස්තියානි කෙනෙක් විදිහට කැඳවලා තින්නේ මවලා තින්නේ ඒ අත්දැකීම හරහා ගමන් කරන්න. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you Lord. Praise the Lord. Hallelujah. 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 මම ඔබට ආරාධනා කරනවා homework එකක් දෙන්න. උත්පත්ති පොතේ 1:26 සිට 29 දක්වා කියවන්න. අද මම ඔබත් එක්ක එක කියවන්න හිටියේ. නමුත් ප්‍රශ්නයක් නෑ. ඔබ ඒක අවසන් කරන්න. බලන්න දෙවියන් වහන්සේ ඔබ ආරම්භයේදී මවපු විදිය, බලන්න ස්වාමීන් වහන්සේ ඔබ රැගෙන ආපු විදිය, මොනතරම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරලා තියෙනවද? ඔබ මොනතරම් වටිනා විදියටද මවලා තියෙන්නේ?
ඔබයි උන්වහන්සේගේ ඇස් සමුවීම වටිනා වස්තුවකි. ඒ කියන තැනට උන්වහන්සේ මාව රැගෙන ඇවිල්ලා තිනවා. උන්වහන්සේට ඔබ වටින නිසායි ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකෙට පූජාවක් කරලා ඔප්පු කරේ. උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ වෙන කවුරුත් නෙමෙයි අපි වගේම අපිත් එක්ක එක්කෙනෙක්. ප්‍රේමන්තනි මම ඔබට කියනවා මගේ ජීවිතය අයිති කරගත්ත දේ සුදුත්‍රීත්වයේ අපි ඉන්නේ දෙවෙනි තැන. ජේසුත් එක්ක. මම ඒක කියනවාමයි පැහැදිලිව. ඔබ ජේසුත් එක්ක ඒකාබද්ධ වෙලා ගත කරන ජීවිතයක්. සුදුත්‍රීත්වයේ මට තියෙන්නේ දෙවෙනි තැන ප්‍රේමන්තනි. ඒ ත්‍රීත්වයේ දෙවෙනි තැන පියා සහ පුත්‍රයා සමග එක්ව වැඩසන ආත්මයන්න් වහන්සේගෙන් අපි බැඳිලා ඉන්නේ. ඒ ඇදහිල්ලට ඇතුළු වෙන්න. අපිව වෙන් කරන්න බෑ. අපිව වෙන් කරන්න බෑ මේ ලෝකෙ කිසිම දෙයකට. අපිව වෙන් කරන්න බෑ. ඒ වෙන් කරන්න බැරි වෙන කිසි දෙයක් නිසා නෙමේ උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රබලකම. උන්වහන්සේ දයාවෙන් සමෘද්ධිමත්. ඒකයි එපෙසිවරුන්ගේ ලිපිය කියන්නේ දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ අධික ලෙස අපිට ප්‍රේම කළසේක. අපේ පාපී ක්‍රියා නිසා අපි මැරී සිටියේදී පවා ක්‍රිස්තුන් වහන්සේ කරුණ කොටගෙන අපි ජීවත් කළ වදාළසේක. praise the lord. hallelujah hallelujah hallelujah. ඔබ තාත්තේ ඔබ වහන්සේ මොන තරම් මහිමාන්විතද. ඔබ වහන්සේගේ මහිමය අප තුළ ප්‍රකාශ කළ මැනව. සෙනෙහස කලා කියා මට ආදරේ නිසා රුධිරය කලා කියා මගේ පව්බර නිසා සමිතුනී ඔබමා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සමිතුනී ඔබමා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සිතාගන්න බෑ කෙලෙනුනි මාහට මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා ජෙසුනි මේ මොහොතේදී පවා ඒ ඍජුව මානවයේ රුධිරය ගලනවා. ඒ කල්වාරි කඳුමුදුනේ රුධිරය ගැලුවේ දෙවියන් වහන්සේ මාවපු මැවිල්ල උපමට්ටම් කරන්න. පාපය නිසා අඳුරු වෙලා කෙලෙස් නිසා අඳුරු වෙලා වැහිලා තිබුණු ඒ ආත්මයේ ආලෝකය එළි කරන්න බැරුව මේ ලෝකෙන් ආත්මය වහගෙන තිබුණු කුරුසෙන් මගේ දැස් සංගවා තිබුණු ඒ රෙදි කඩෙන් ඔබ වහන්සේ මාව අයින් කරා ස්වාමීනි. කඩ තුරාවෙන් මාව අයින් කරා. ඔබ වහන්සේගේ රුධිරයෙන් මාව දෝවණය කරලා ඒ මහා වටිනා මණිකක් වගේ තිබුණු ඒ උන්වහන්සේ මාවපු මගේ ස්පිරිතුව ඔබ වහන්සේ අවදි කළා. ඒ අවදි කරපුවමයි අනිත් අය දකින්නේ දෙවියන් වහන්සේ මහිමාන්විත බව. ජේසුනි වහන්සේට නමස්කාර වේවා මහිමේ වේවා. අපි වගේම මනුස්ස කයක් අරගෙන ඇවිල්ලා අපේ පාපය කරටගෙන තාත්තට සම්පූර්ණයෙන්ම කීකරු වෙලා අපේ මිදෙන දේ දෙහා බලලා ප්‍රීතිමත් වෙලා කුරුසිය මරණය දක්වා ඔබ වහන්සේ පහත් වුණේ ඔබ වහන්සේ සමග උත්ථානයේදී අපව ප්‍රකාශ වෙන පිණිසයි. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජේසුස්